පෙරළන මා සමග ගීතාවලිය 103 1 සිට 5 දක්වා. මේ 2021 අපිව දෙවියන් වහන්සේ ගෙනාවා. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. ගීතාවලිය 103 1 සිට 5 දක්වා. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි ගීතිකාකාරයා දාවිත්තුමා මේක මේ ආකාරයෙන් ලියනවා. මගේ ආත්මය දෙවියන් වහන්සේ ප්‍රශංසා කරව. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. මේ උදෑසන මම අහන ප්‍රශ්නයක්. ඔබ පවසන්න ඔබගේ ආත්මයට දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ප්‍රශංසා කරන්න. ඔබගේ ආත්මය ප්‍රශංසා කරන්නේ නැත්නම් නිදිනම්. ඔබගේ ආත්මය ප්‍රශංසා කරන්නේ නැතුව වෙන වෙන ස්ථානවලට සිත යොමු වෙනවා නම් ඔබ පවසන්න ඔබගේ ආත්මයට ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව. ඒක අනක් හැටියට යන්නේ. කරව. මොකද අපි සී ගන්නවන්න ඕනේ උන්වහන්සේ අප උදෙසා කරලා තියෙන දේ ගැන. අපිට අමතක නම් මතක් කරන්න ඔබේ ආත්මයට. සමහර කලාට මානසික ක්‍රියා නිසා ආත්මේ යටපත් වෙලා. මේ මාංශය යටපත් කරනවා ආත්මීය මානසික ක්‍රියාවලට අපි තැන දෙනවා නම් මුල් තැන දෙනකොට. ඉතින් මේ අවස්ථාවේ ආත්මය පුබුදු කරගන්න කතා කරන්නට ස්වාමින් වහන්සේ ප්‍රශංසා කරව. කියන්න බලන්න සිව් දෙනම්. හයියෙන් කියන්න. නැවත වතාවක් කියන්න. මේ පැත්තට මම ලොකුවත් පොර්ස්මත් දෙනවා. මම නිකන් බේස් වොයිස් එකක් එන්නේ මේ පැත්තෙන්. හලෙලූයා. දැන් මේ පැත්ත කියන්න බලන්න සද්ද ඒ වගේම. හොඳයි චුට්ටක් මදි. ආයිත් පිටිපස්සෙන් රොන් පොඩක් ඉන්න අනිත් කට්ටිය කියන්න. පිටිපස්සේ සියලු දෙනාම කියන්න. ශක්තියෙන් කියන්න. දේව දරුවනි කෝ ඔබගේ හඬ කියන්න. මේ ඉස්සරහා මේ බිත්තියෙන් මෙහා පැත්තේ සියලු දෙනාම නිහඬ වෙන්න. මට ඕනේ පිටිපස්සේ බ්ලොක් එක කියන්න. හිටගන්න. පිටිපස්ස කට්ටිය හිටගන්න. මට බලන්න ඕනේ ඒගොල්ලෝ නිදිද කියලා. අර චර්ච් එකේ වැඩකාරයෝ ටික ඔක්කොම පිටිපස්සේ ඉන්නේ. හොඳම ආත්මික සෙට් එක පිටිපස්සේ. මොකද මේ හයියෙන් කියන බලන්න. 99ක් හොඳයි තව එක සැරයක්. වව් මේ පැත්ත හොඳයි මේ පැත්තෙන් සද්දෙ මදෙයි. දැන් කියන්න. දෙවියන් වහන්සේ ස්තුති වේවා. ඇයි මං කීප සැරයක් කිව්වේ? අපි යාඥා කරන්න අමතක වෙච්ච වාර ගණන් අනන්තයි. අපි දෙවියන් වහන්සේට ස්තුති දෙන්න වාර ගණන් අමතක කරපු වාර ගණන් අමතයි. අපේ ආත්මේ නිදි සමහරක් වෙලාට. ඉතින් දාවිත්තුමා කියන මගේ ආත්මය ස්වාමීන් වහන්සේ මට හදිස්සියෙන් හරි අමතක වුණා නම් දෙවියන් වහන්සේට ස්තුති කරන්නට ඒට හේතුව මානසික ක්‍රියාවන් මාව යටපත් කරපු නිසා දැන් මං කියනවා මගේ ආත්මයට මම කතා කරනවා. මගේ මාංශයට නොවේයි මගේ ආත්මයට කතා කරලා කියනවා දෙවියන් වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේ කළ හැම දෙයක් ගැනම. ආමේන්. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. මොනවද ඔබ තුල තියෙන්නේ? කල්පනා කරන්න. මොනවද ඔබ තුල තියෙන්නේ? කාටද කියන්න පුළුවන් එකක්? ශබ්දය ඔබ තුලින් එන්නේ.
ඒක පිටින් එන්නේ නැහැ. එහෙනම් මා තුළ ඇති ශබ්දෙන් මම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. මෙන්න මේ කාරණේ ගන්න ඕන නිසා තමයි කීප සැරයක්ම ඔබගෙන් මම මේ වොයිස් එක ගත්තේ. මා තුළ ඇති සියල්ලෙන් ස්වාමින් වහන්සේ ප්‍රශංසා කරව. එකතු වෙලා කරමු. හලෙලූයා. ඒ වගේම මගේ සහෝදර සහෝදරී අපි තුලින් තමයි අත්පුරුෂන් දෙමින් නටමින් ගයමින් කට හඬවල් වලින් විවිධ වේරියේෂන්ස් කට හඬවල් වලින් අපි ගායනා කරන්න ඕනේ උන්වහන්සේට. හලෙලූයා. ඔබට පුළුවන් ද මොහොනින් ස්වාමින් වහන්සේ ස්තුති කරන්න? පුළුවන්. කොහොමද ස්තුති කරන්නේ? හිනාවෙන්. ඔබ දෙවියන් වහන්සේ ස්තුති කිරීමක්. ඔරවන් යක්ෂයා මොකක් හරි කරලා තියෙනවා. ඒක තමයි ඔබට hina වෙන්න බැරිව hinaව යටපත් කරලා එරවිල්ල එළියට ආවේ. කවුද කිව්වා? ඔරවන්න මස්පිඩු මූණේ තියෙන මස්පිඩු 44ක් පාවිච්චි කරනවලු. නමුත් hina වෙන්න මස්පිඩු 4යිලු පාවිච්චි කරන්නේ. ඇයි 40ක් නාස්තියට දාන්නේ? ලාභෙට වැඩේ කරන්න පුළුවන්. hina වෙන්න. It is so easy. Amen. Hallelujah. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. පළවෙනි එක මට දීලා තියෙන සුවය. ආමෙන්. දෙවියන් වහන්සේ මට දීලා තියෙන සියල්ල. උන්වහන්සේ මට දීලා තියෙන බිරිඳ, උන්වහන්සේ මට දීලා තියෙන දරුවෝ, උන්වහන්සේ මට දීලා තියෙන සභාව, උන්වහන්සේ මට දීලා තියෙන මේ සෙනඟ. හලෙලූයා. ආමෙන්. මට ඇහුන්නේ. හලෙලූයා. කී දෙනෙක් තමන්ගේ ලොක් එකට දෙවියන් වහන්සේට ස්තුති කරලා තිනවද? සිස්ටර් ඉස්සෝනියා තාඩේ අප්පා. ඔයගොල්ලෝ කොහෙද? ඔයගොල්ලෝ ෆේල්. මේ බලන්නකෝ. ඇයි එහෙම හිතුවේ නැත්තේ? කන්නාඩි ගාවට ගිහලා කියනවා I am very happy about you. අපි කියන්නේ මොකද? අයියෝ පිම්පල් එකක් ඇවිල්ලා හරියට ලෝකේ කඩාගෙන වැටුණා වගේ. මෙච්චර ලස්සන ජීවිතයක් උන්වහන්සේ දීලා ලස්සන ශාරීරියක් දීලා නමුත් ඔබට පෙවුනේ පිම්පල් එක. ඒක තමයි අපේ ස්වභාවය. ඉතින් මෙතන සිනවා මගේ ආත්මේ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරව උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. අද බොහෝ අය කියනවා මට අර ලෙඩේ තියෙනවා මේ ලෙඩේ තියෙනවා මේ ලෙඩේ තියෙනවා කියලා. නමුත් සමහරක් ඇන් ඉන්නවා ගහක් ගලක් වගේ කිසි රෝගයක් නැතුව ස්වාමීන්ට ප්‍රශංසා කරව. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. තුන්වෙනි පදේ උන්වහන්සේ නුඹේ සියලු අයිතුකම් කමා කරන සේක. මේක පොරොන්දුවක්. In advance promise එකක්. උන්වහන්සේ කියනවා උන්වහන්සේ නුඹේ සියලු අයිතුකම් කමා කරන සේක. නුඹේ සියලු රෝග අපෝ කියන බලන්න. උන්වහන්සේ නුඹේ සියලු කී දෙනෙක් කියලා තිනවද මේ කාලකන්ණේ ෂුගර් කවද ඉවර වෙයිද කියලා? මේ කාලකන්ණේ ප්‍රෙෂර් කවද ඉවර වෙයිද? මේ කාලකන්ණේ රෝග කවද ඉවර වෙයිද? යේසුස් වහන්සේකට තිත තියන්නයි ආවේ. ප්‍රීතිය උපදින ආරංචි ගෙනාවා කියලා දිනවා. ඔබ ගෙදර කියලා බලන්න එතන තියෙනවා ආරංචියක් නෙමෙයි ආරංචි. ප්‍රීතිය ලූක් 2:10 සඳහන් කරනවා බය වෙන්න එපා. ප්‍රීතිය උපදින ආරංචි. ඒ ආරංචි ගොඩක් ගෙනාවා. එයින් එකක් ඔබට සුවය තියෙනවා. රෝගයට තිත තියෙනවා. මෙතන සිනවා උන්වහන්සේ නුඹේ සියලු අයිතුකම් කමා කරන සේක නුඹේ සියලු රෝග සුව කරන සේක. හලෙලූයා. සියලු කියනකොට everything in it. හැම දෙයක්ම ඇතුළත්. සියලු කියනකොට
හලෙලූයා. ඔබ නම් කරගන්න ඊට උඩින් ජේසුව තියාගන්න. සුවයි. ආමෙන්. හතරවෙනි පදේ. නුඹේ ජීවිතයේ විනාශෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක. ඔබ විනාශයට යොමු වෙච්ච මිනිස්සෙක් සොරා සොරකම් කරන්න මරන්න විනාශ කරන්න ඇවිල්ලා තිනවා. නමුත් උන්වහන්සේ එබඳුවන්ට ජීවනය දීලා තිනවා. එයා අධික ලෙස දීලා තිනවා. කොහමද? ඔබ දන්නෙත් නෑ දෙවදූතයෝ ඔබ ආරක්ෂා කරලා තිනවා. ඔබ දන්නෙත් නෑ ස්වාමීන් වහන්සේ ඔබ මූණ පාන්න ගිය අනතුරින් ඔබ ආරක්ෂා කළ ඉවරයි. ඔබ දන්නෙත් නෑ. මොකද ස්වාමීන් වහන්සේ ඔබ ගැන බලා සිටිනවා. ඔබ ආරක්ෂා කරනවා. ඉතින් ජීවිතයේ විනාශයෙන් දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කළා තිනවා. සමහරක් දේවල් ඔබට ලැබුණේ නැහැ කියලා ඔබ දුක් වෙනවා. නමුත් සෙනෙහවන්ත සහෝදරේ සහෝදරී ඒවා ලැබුණා නම් ඔබ අද විනාශ වෙන්න තිබුණා. නමුත් දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. සමහරක් ඒවා ප්‍රමාද වෙලා ලැබෙනවා. ඒට හේතුව සුදුසු දේ ලැබෙන්නේ නැත්නම් ඊට කලින් දේවල් අරගත්තා නම් අපි විනාශ මුඛයට යන්න තිබුණා. මම මගේ තරුණයන්ට කියන දෙයක් තමයි ඉක්මන් වෙලා දේවල් තෝරගන්න එපා. කොන්දොස්තරලා හම්බ වෙයි. ටිකක් ඉවසුවොත් දොස්තරලා හම්බ වෙයි. ආමෙන්. අපි සමහර කලට හදිසියට බලාපොරොත්තු වෙනවා. පොඩක් ඉන්න ස්වාමින් වහන්සේ සියල්ල දන්නාසේක. උන්වහන්සේ ඊයේත් දකින්නවා අදත් දකින්නවා හෙටත් දකින්නවා. සමහර ඒවා ප්‍රමාද වෙන්නේ ඔබට යහපත පිණිසයි. ආමෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ කියන ඔබේ ජීවිතේ විනාශෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් නුඹව සරසනසේක. ඔබ පටන් ගත්ත විදිය නෙමෙයි වැදගත්. ඔබ අවසන් කරන විදියයි වැදගත්. සමහර කෑන් ලොකුවට පටන් ගන්නවා. නමුත් අවසන් කරන්නේ ඛේද වාචකයක් විදියටයි. නමුත් වැදගත් වෙන්නේ ඔබ කොහොමද අවසන් කරන්නේ? ඊළඟ වැදගත් වෙන්නේ ඔබ කොහොමද පවත්වගෙන යන්නේ? දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. නුඹේ ජීවිතේ විනාශින් මුදා ගුණෙන් කරුණා ගුණෙන් හා දයාව නැමැති ඔටුන්නෙන් ඔබව සරසනවා. ආමෙන්. සිනවන්ත සහෝදර සහෝදරී දෙවියන් වහන්සේ මට දයාවේ ඔටුන්නක් දීලා තිනවා. මම යම් කාරණයක් ගැන බලාපොරොත්තු වෙනකොට ඒ වලට විසඳුම් ලැබෙනවා. මට වෙහෙස වෙන්න ඕනේ නැහැ. මට මහන්සි වෙන්න ඕනේ නැහැ. මට ඔළුව පලාගෙන කල්පනා කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ සියල්ල බලනවා. මොකද උන්වහන්සේ ඊළඟට ප්‍රථමයෙන් දෙන්න දන්න දෙවි කෙනෙක්. මගේ ජීවිතේ වර්ධනයක් තියෙනවා. මම ඉස්සර දෙයක් ආසුනාම මං shopping යනවා. ඒට හේතුව ගන්න සල්ලි නැහැ. මං shopping ගිහිල්ලා ඒව බලලා අල්ලලා එනවා. ඊට පස්සේ කාලයක් ආවා මං shopping යනවා. දෙයක් ආසුනාම අල්ලලා බලලා සල්ලි දීලා බඩු අරගෙන එනවා. දැන් මං ඇවිල්ලා තිනෝ තැනකට මම ආසයි කියලා හිතනකොට මට ඒක ගෙනල්ලා දෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෙනි වර්ධනය වෙන්න ඔබගේ ජීවිතය. ආමෙන්. බොහෝ දේ ඔබ ආස කරා. දෙවියන් වහන්සේ කියනවා ඊළඟට ප්‍රථමයෙන් දෙන්න දන්න දෙවි කෙනෙක්. තව එක අධීරයක් මට තියෙනවා. ඒ අධීරය තමයි මම තාම මේ ගැන හිතුවෙත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ හිතලා ඒක මට ලබා දීලා ඉවරයි. මේ ස්ටේජ් 4ට මේ ජීවිතේ යන්න ඕනි. ආමෙන්. පළවෙනි එක අපේ වින්ඩෝ shopping. දෙවෙනි එක ඇත්තටම purchase shopping. තුන්වෙනි එක shop කරන්නත් ඉස්සෙල්ලා ඒක ලැබෙන්න යනවා. හලෙලූයා. ඔබ ආස කරා ඒක ඔබට කොහොම හරි ලැබුණා. ඒක ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ ඔබ දන්නෙත් නැහැ ඇයි මේක ලැබිලා තියෙන්නේ කියලා. නමුත් පසුව ඔබ තේරුම් ගන්නවා දෙවියන් වහන්සේ මං ගැන හිතලා මං ඉල්ලන්නත් ඉස්සෙල්ලා උන්වහන්සේ මට දීලා ඉවරයි. ආමෙන්. කී දෙනෙක් ඒකට කැමතිද? එහෙනම් ජේසුට අත්පොඩිසුමක් දෙන්න. උන්වහන්සේ කරන්ට යනවා. දයාව නැමැති ඔටුන්නෙන් මම නුඹව සරසනවා. දයාව නිසා උන්වහන්සේගේ ප්‍රේම නිසායි මේ සියල්ල.
අවසාන වශයෙන් රාජාලිකු මෙන් ඔබගේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක. රාජාලියෙක් මෙන් යෞවනකම අලුත් වෙන පිණිස උන්වහන්සේ අපේ කට තෘප්තියට පමුණුවනවා. ඔබ දන්නවද රාජාලියගේ කට මොකද වෙන්නේ කියලා? රාජාලියගේ ජීවිතයේ ආයු කාලය අවුරුදු 70යි. නමුත් 40න් ඔහුට මැරෙන්න පුළුවන්. අවුරුදු 40න් ඔහුට නැති වෙන්න පුළුවන්. ඒට හේතුව අවුරුදු 40 වෙනකොට එයාගේ පියාපත් ඔක්කොම සම්පූර්ණ වැඩිලා සමහරක් වෙලාවට ඒවා හිල් හැදිලා හුළඟේ දේවල් වලට මුහුණ දීපු නිසා. නියපොතු වැවිලා වක්‍ර වෙලා. හොටත් වැවිලා වක්‍ර වෙලා අවුරුදු 40 වෙනකොට. එතකොට මොකද වෙන්නේ? එයා සාමාන්‍යයෙන් පියාඹන ගමන් දැහැගන්න සතෙක්. තව කුරුල්ලන්ව තව මාළුන්ව මේ පියාඹන ගමන් තමයි අල්ලගන්නේ. ඉතින් එයා මෙහෙම එනකොට අල්ලනකොට ඇල්ලෙන්නේ නැහැ. මොකද ඔහුගේ නියපොතු ඇතුළට වක්‍ර වෙලා ග්‍රිප් එකක් නැහැ. හවු වෙන්නේ නැහැ. බඩගින්න නිසායි ඔහු මැරෙන්නේ. බඩගින්න නිසා ඔහුගේ කට පාවිච්චි කරන්න බැරි නිසා ඔහු මැරෙනවා. නමුත් එයා තීරණයක් ගන්නවා අවුරුදු 40 දී. දවස් 150ක තීරණයක්. වේදනාත්මක තීරණයක්. ඒ තමයි එයා ඉස්සෙල්ලම එයාගේ පිහාරු ටික ගලවනවා. උස් තැනකට ගිහිල්ලා සතුරට එන්න බැරි. සතුරට එන්න බැරි උස් තැනකට ගිහිල්ලා එයා පිහාරු ටික ගලවනවා. මගේ හැකියාවන් ටික ඔක්කොම ගලවනවා. එයාගේ දක්ෂකම් ඔක්කොම ගලවනවා. පිහාරු ගලවනවා. ඊට පස්සේ එයාගේ නියපොතු ටික ගලවනවා. මගේ වෘත්තිය ගලවනවා. නියපොතු ඔක්කොම ගලවනවා. අන්තිමට එයා ගලකට ගලක් ලං කරගෙන ඒ ගලට ගහනවා හොට. හොට ගැලවෙනවා. ඊට පස්සේ එයා හෙලවෙන්නේ නැතුව ඊතුරු දවස් ඉන්නවා. ඒට හේතුව ඒ හොට ගලවනකොට වැගිරෙන ලේ තමයි ඔහුගේ ඊළඟ හොට වෙන්නේ. සිනවන්ත සහෝදර සහෝදරී, අද ඔබ අඬන කඳුල තමයි හෙට ඔබේ ජයග්‍රහණය වෙන්න යන්නේ. හලෙලූයා. ඔබ ප්‍රීතියෙන් ඔබ කඳුලෙන් වපුරන කල ප්‍රීතියෙන් කපා ගන්නවා කියලා යේසුස් වහන්සේ කිව්වේ. අද ඔබ අඬලන කඳුළු හෙට ඔබේ ජයග්‍රහණයයි. අද ඔබ දන ගහනකොට ඔබගේ ශක්තිය ගැන ඔබගේ මාන්‍ය නැත ඔබගේ හැකියාව ගැන ඔබ ගලවපු දාට දෙවියන් වහන්සේගේ අලුත් ආලේපයක් ඔබට දෙන්න යනවා. හලෙලූයා. ඊට පස්සේ ඔව් හෙලෙව්වොත් හොට භාගෙට හිටින්නේ. ඉතින් හොලවන්න එපා. මොකද හොලවන්න එපා කිව්වේ? කියන්න. ඇහුනේ? මොකද හොලවන්න එපා කිව්වේ? ඔය කට හෙලවෙන නිසා තමයි ගොඩක් බ්ලෙසින්ස් මිස් වෙන්නේ. හලෙලූයා. හලෙලූයා. හරියට නිකන් කටක් නැති අය වගේනේ. කියන මේ කට නිසා බොහෝ දේ අතපසු වෙලා. මම මේ කට හොලවන්න යන්නේ නැහැ. යේසුස් සියල්ල බලා ගන්නට යනවා. මේ කට දින කඩේ කියනවා මට පුළුවන්. ඉතින් ජේසුස් වහන්සේ කියනවා ඔබට පුළුවන් නම් කරපන්. ස්වාමිනී කල මැනව ඔබගේ දාසයා අසා සිටීමේ කියලා කියන්න උන්වහන්සේ කරලා පෙන්නන්න යනවා. හලෙලූයා. එම නිසා තමයි සමහර පුරුෂයෝ නෝනලාට කියන්නේ ඔය කට හතරට ඉරුමට සිටේ මට. ඇයි ඒවා හොලවනවා වැඩි. හොලවන්න එපා. 150 තියා විනිත්තු එකමාරක් පොඩ්ඩක් ඉන්න බලන්න හොලවන්න නැතුව අලුත් ජීවනයේ හොටක් එයි. ආමේන්. කී දෙනෙක් ඇතුලෙන් hina වෙනවද මේ වෙලාවේ? මොකද දැන් ඔයගොල්ලෝ කට හොල්ලන්නේ නැහැනේ. ඇත්ත. දවසකට පැයකමාරක් නිහඬ වෙලා ඉන්න. දෙවෙනවස අලංකාර දෙයක් ඔබ තුල ඇති කරන්න යනවා. ආමේන්. මට කන කොනකින් ඇහෙන කෙනෙක් hina වෙනවා. සෙනෙවන්ත සහෝදර සහෝදරේ,
දවස් 150ක් මෙහෙම ඉන්නකොට අලුතෙන් හොට ඒ ලේ වැගිරුණු ලේ තමයි ඝන වෙලා හොට බවට පත් වෙන්නේ. අලුත් පියාටු ඇවිල්ලා අලුත් නියපොතු ඇවිල්ලා අතර වාරදී එයා තරුණ වෙනවා. අලුතෙන් අලුත් කෑම කන්න උන්වහන්සේ කියනවා මම නුඹගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණනවා. මෙච්චර වෙකල් මිස්විච්ච දේවල් මොකද වෙන්නේ වයසට යනකොට හොට ඇඹරෙනකොට try but can't, trying but can't, praying no answer, but now all of a sudden because you change your mouth all the prayers being answers. Praise be to God. Hallelujah. උත්සාහ කරා හම්බුනේ නෑ, try කරා බැරි වුණා, යාඥා කරා උත්තර හම්බුනේ නෑ. නමුත් ඔබගේ කට ගැලෙව්ව නිසා ස්වාමින් වහන්සේ ඔබේ දැන් ඉල්ලන හැම යාඥාවටම උත්තර දෙන්න පටන් ගන්න යනවා. ආමේන්. මොනවද එතන අවසාන වශයෙන් කියන්නේ පස්වෙනි පදේ? හැමෝම කියන බලන්න. wow. රාජාලියකු මෙන් ඔබේ යෞවනකම 40න් ෆිනිෂ් වෙන්න හිටිය සතා 70ක් වෙනකන් යන්න කරුණාව ලැබෙනවා. ඔබ අද මෙතනින් ඉවර වෙන්න නියමිතයි. නමුත් දේව දයාව තියෙනවා, ඔබව සරසනවා, කරුණාව තියෙනවා ඊට වඩා ඉහළ යන පිණිස. ආමෙන්. රාජාලියකු මෙන් ඔබේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනවා. උන්වහන්සේ යහපත් දෙයින් තෘප්තියට පැමිණෙන්න යනවා. You going to satisfy with your life because he is the one who make the difference. ඔබගේ ජීවිතයේ සමග තෘප්තියට පැමිණෙන්න යනවා. මොකද වෙනස ඇති කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඔබ නෙමෙයි, ඔබේ ස්වාමින් වහන්සේ. ඉතින් අපි සියල්ල උන්වහන්සේට ස්තුති කරමු. මේ 2021 අලංකාරව ගෙනාවා. ආමෙන්. හලෙලූයා. නමුත් එන අවුරුද්දේ ඡායර් තියෙනවා. මම යාඥා කරනවා දෙවියන් වහන්සේට. මට දෙවියන් වහන්සේ යාඥා කරනකොට උන්වහන්සේ කිව්වා 2021 නුඹලාට මම කරුණාව දුන්නා. හැම දෙයක් තුලින් යන්න. නමුත් 2022 මම නුඹලාට අනුග්‍රහය දෙන්න යනවා. රට මොන විදියට හිතුවත් දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දෙන්න යනවා. අනුග්‍රහය කියන්නේ you are not deserve but yet you are going to have. ඔබ එය ලබන්ට සුදුසු නෑ, ඒත් ඔබ ලබන්ට යනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ ඒකයි. හලෙලූයා. ඒක අනුග්‍රහය. මගේ සිනීවන්ත සහෝදර සහෝදරි, මුළු හදවතින්ම හදවත පිරි හදවතින් මම ඔබට ප්‍රකාශ කරනවා අනුග්‍රහයලා ජීවිතයක් ඔබ ලබන්ට යනවා. ආමෙන්. දෙවියන් වහන්සේ